ගැමුණු මහා නරනිදු අනුරපුරට එනකොට පින්වත්නි ජයශ්‍රී මහා බෝධින් වහන්සේට අමතරව පුංචි සෑයක් වෙච්ච අර තූපාරාම විතරයි තිබ්බේ. එතකොට එතුමා මේ රාජාභිෂේකේ කරන වෙලාව වෙනකොට එතුමාගේ හිතේ හැමදාම රැයට නිින්ද යන්නේ නැති තරම් හිතට පීඩනයක් තිබුණා. සංඝයාට දානේ පූජා කරන වෙලාවේ මිරිස් ව්‍යංජනයක් දෙන්න බැරි වෙච්ච සිදුවීම ගැන. ඒ කොයි සංඝයාටද? පින්වත්නි තිස්ස මහරාම ඉඳලා අනුරපුරයට එනකන් ඒ මහා සටන කරගෙන එනකොට එතුමා තනි නොකර ඒ මහා යුද සෙන්පතියන් සියලු දෙනාව තනි නොකර පින්වත්නි ඒ ආපු ජයග්‍රාහී ගමනේ මහා සංඝයා 500 නමක් වඩිනවා. ජයකොන්තයත් සහිතව මහා සංඝයා 500 නමක්. ඒ 500 නමට දැන් ඔයගොල්ලෝ හිතන්න පින්වත්නි රට බේරගනිමින් යුද කරමින් එනකොට කණ්ඩායම ටිකින් ටික ජයග්‍රහණ කර එනකොට ඒ කණ්ඩායම තුල ආශිර්වාද කරමින් ශක්තියක් වෙමින් මහා සංඝයා 500 නමකුත් වඩිනවා නම් ඒ 500 නමටත් දන්පැන් පූජා කිරීම සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. හැම වෙලාවෙම තාත්තගේ වචනෙට කන් දීපු අපේ ගැමුණු නරමිදු පින්වත්නි මේ මහා සංඝයාට නොදී කිසිවක් වළඳන්න එපා කියෝ වචනේ සිහිය තියාගෙන අර 500 නමට හැමදාම සියලු ඒ දාන වස්තු පූජා කරලා අවසානයේ තමයි එතුමා ආහාරයට ගත්තේ. ඔහොම ගන්න දාක මේ මිරිස් ව්‍යංජනයක් සංඝයාට දීලා නැහැ කියලා දැනගත්තේ. එතුමා දැන කළා නෙමෙයි. නමුත් එතුමා ඒක දැනගත් වෙලේ ඉඳන් හිතේ තියෙන දෙයක්. මම මේ සංඝයාට වෙච්ච වරදට මම සමාව ගන්න මොනවා හරි කරන්න ඕනේ. ඔක මොනවා හරි කරන්න ඕනේ කිවි හිතේ තිබුණා. රෑ දවල් සිහි වෙනවා මේ ගැන. සංඝයා වෙනුවෙන් සමාව ගන්න මම යමක් කළ යුතුයි කියන්නේ. පිටුමත්නි. ඔය අතරේ තමයි රාජාභිෂේකයත් එක්ක මේ තිසා වැවට එදායේ දියකෙලියේ එක විශේෂ උත්සවයක්. ඒ උත්සවයේ තමයි අපි සවස මෙතන සංකේතවත්ව පෙන්වුවේ. ඒක පුංචි සංකේතයක් විදිහට රණවිරුවන් විසින් ඒ නාට්‍ය අනුසාරයෙන් පෙන්වපු සියලු දෙනාම රටේ රණවිරුව පින්වත්නි එදා ඒ දියකෙලියේදී මේ තැන්පත් කළ ජයකොන්තේ සුලවන්න බැරි වෙච්ච සිදුවීම බහලා තියෙනවා. ඒ සිදුවීමත් එක්ක ගැමුණු නරනිදු තීරණය කරනවා මේකට මොකක් හරි හේතුවක් තියෙනවනේ මෙතනින් සොලවන්න බැරි හේතුව. එතුමා මේ ගැන ගිහිල්ලා අහන්නේ රහතන් වහන්සේලාගෙන් පින්වත්. රහතන් වහන්සේලා ඒ වෙලාවේ ගැමුණු මහා නරනිදුට කියනවා මොකද රහතන් වහන්සේලාට අතීතයට ඥාන සමාපත්තියෙන් යොමු වෙනකොට තේරෙනවා මේ ජයකොන්තේ තියෙන්නේ සුවිශේෂ තැනක. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච තුන් තැනින් එක තැන. රහතන් වහන්සේලා දන්නවා අනිත් තැන් දෙකම ගැන. මොකද මේ තැන් දෙකෙන් එකක ඒ වෙනකොටත් සෑරදුන් වහන්සේ නමක් ඉදි වෙලා ඉවරයි ඒ තූපාරාමයේ. අනිත් තැන පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිලා ලොකු ගල් තැඹක් මේ භූමියේ මහා සෑය ඉදිනවා කියලා රුවන්වැලි සෑයේ පිහිටවලක් ඉවරයි. එතකොට මේ තැන් දෙකම ස්ථිරයි. එක තැනක ගල් තැඹක් පිහිටවල තියෙනවා රුවන්වැලි සෑයේ පිහිටන තැන. අනිත් තැන තූපාරාම ඉදි වෙලා ඉවරයි. දැන් මේ කිසිවක් සංකේතවත්ව පේන්නේ නැති නිකම්ම හිස් භූමියක් විදිහට තියෙන එකම තැන තමයි මෙතන. දැන් එතනත් සංකේතවත් වෙලා හමාරයි ජයකොන්තයත් එක්ක. ඒ නිසා රහතන් වහන්සේලා අතීතේ දැකලා භාග්‍යතුන් වහන්සේගේ ඒ අදහස දැකලා රජුට කියන රජතුමනි මේ භූමිය භාග්‍යතුන් වහන්සේ මේ විදිහට වැඩ සිටපු තැන ඔය ජයකොන්තේ තැන්පත් සර්වඥ ධාතුන් වහන්සේ අදින් පස්සේ මේ භූමියට අයිති මෙතන මහා සෑයක් ඉදි වෙන්න තියෙන තැනක් කියලා. පින්වත්නි හරියටම අභිෂේකයටපත් වෙලා දවස් 7යි. 7 දවසක් ගිය තැන මුල්ගල් තියලා
හරියටම අවුරුදු 3ක් ගත වෙන කාලෙකින් පින්වත්නි මේ සෑයේ කටයුතු නිමා කරනවා. ඔබ මතක තියාගන්න මේ සියලු අටමස්ථානයේ පූජනීය භූමිය අතරේ අද ආවාස තියෙනවනේ තැන් හැමතැනකම. ළුවන්වැලි සෑයේ සංඝයා වැඩ සිටින ආවාසයක් තියෙනවා. ජයශ්‍රී මහ බෝධියක් තියෙනවා. තූපාරාමයක් තියෙනවා. කොතෙන්ට ගියත් ජේතවනාරාමයේ තියෙනවා, අබේගිරියේ තියෙන හැම තැනම සංඝයා වැඩ ඉන්න ආරාමයක් තියෙනවා. හැබැයි එකල පින්වත්නි හැමතැනම එහෙම ආරාම තිබුණේ නැහැ. ඔබ මතක තියාගන්න මේ මිරිසවැටිය කියලා කියන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ නමක් විතරක් නෙමෙයි. අර යුද පෙරමුණේ වැඩම කරපු 500 නමට වැඩ සිටින්න ආරාම පූජාව සකස් කළේ මේ භූමියේ පින්වත්නි. මේ තමයි එදා ඒ යුද ජයග්‍රහණයට මහා ශක්තියක් වෙච්ච ස්වාමීන් වහන්සේලා 500 නම වැඩ සිටපු උතුම් පන්සල මේ. ඒ ඔබ හිතන්න මේක රට එක්සේසත් කරපු එදා ඒ රණ දරුවන්ට ශක්තියක් වෙච්ච සංඝයා වැඩ හිටපු පින්වත්නි මහා ආරාමයේ මේ තමයි රටේ ජයග්‍රහණයේ සංකේතය. මෙතන රට සමගිමත් වීම තුල තියෙන බුද්ධ ශාසනයේ චිරස්ථිත වෙන රටක එක්සේසත් වීමක් සංකේතවත් කරපු පින්බිමක් මේ භූමිය. අද මේ කැලෑවට වැවිලා ගිහිල්ලා බැලුවොත් මේ හැමතැනම පින්වත්නි සංඝයා වැඩ සිටපු ඒ දානශාලා කුටි සෙනසුන් සියල්ලම තියෙනවා මේ කැලේට ගිහිල්ලා. ගෝඨාභය රාජපක්ෂ පින්වත් ජනාධිපතිතුමන්ට මේ වෙලාවේ අපි ආදරණීය ඉල්ලීමක් කරනවා සජීවීව නෙත් නාලිකාව තුලින්. ඔබතුමා කවදා හරි දවසක හැකි ඉක්මනින් මේ මුළු මිරිසවැටි පිම්බිමේම කැලෑවට වැවිලා ගිහිල්ලා තියෙන ආරාමේ නැවත මතු කරන්න. මොකද මේ තමයි එදා ඒ රට එක්සේසත් කරපු මහා සංඝයා වැඩ හිටපු පූජනීය ආරාමය. අද කැලෑවට ගිහිල්ලා පින්වත්නි මම පහුගිය දවසක ගියා ඔය දානශාලාව බලන්න. කැලේ ඇස්සේ. ඒ දානශාලාවේ තියෙනවා සංඝයාට මේ දානෙට බත් ටික ගෙනල්ලා දාන ගලෙන් හදපු ලස්සන විශාල බේසමක්. මේක ඇතුලේ මිනිස්සු කීප දෙනෙකුට බහින්න පුළුවන් විදිහේ බේසමක්. ගල් බේසමක්. මේ ගල් වාජනේ තමයි එදා බත් දාලා තියෙන්නේ. ඒකෙන් හිතා ගන්න පුළුවන් මෙතන සංඝයාට කොච්චර ගරුසරු ඇතුව කටයුතු වුණාද කියලා. පින්වත්නි මේ උතුම් පින්බිමි එදා ඒ ආරාම පූජාව සිද්ධ වෙද්දී ඒක හරිය ලස්සන රසවත් සිදුවීමක් තියෙනවා. මම සිද්ධියක් ඔබට මතක් කරන්න. පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ නමක් ඔය මිරිසවැටි මේ උතුම් මහා සෑරදුන් වහන්සේ ඉදි කරලා දවස් 7ක් එක දිගටම රජතුමා දන් දුන්නා. මහා දානයක් දුන්නා දවස් 7ක් එක දිගටම. ඕකේ එක දානකදී කැඳ පාත්‍රයක් අරගෙන වඩිනවා පොඩි සාමණේර හාමුදුරු කෙනෙක්. ඒක හරි රස්නේ පිළිවත්නි. අල්ලන්න බැරි තරම් මේ පාත්‍රයේ රස්නේ. ඒ උණුසුම් පාත්‍රයේ ගෙනිය ගන්න අමාරුවෙන් මේ සාමණේර හාමුදුරුව මේ සිවුරු පොටට පාත්‍රය අල්ලගෙන සිවුරෙන් පාත්‍රයේ උණුසුමින එක අඩු වෙන විදිහට තියාගෙන යද්දී ඒ රස්නේ වැඩිකමට ගෙනියන්න අමාරු කරන පාත්‍රෙ බිමින් තියනවා. ආයෙ ටිකකින් අතට ගන්නවා. ආයෙ ටිකක් දුර ගිහලා ආයෙ බිම තියනවා. ආපහු අතට ගන්නවා ආයෙ ටිකක් දුර ගිහලා බිමින් තියනවා. පොඩි හාමුදුරුවෝ මේ උණුසුම් පාත්‍රෙ හැම ගෙනියනකොට චූටි සාමණේරියක් හිටියා. සාමණේර පුංචි මෙහිණියා මේ චූටි සාමණේරි ඒක දැකලා අර සාමණේර පොඩි ස්වාමීන් වහන්සේට අල්ලගෙන යන්න පුළුවන් විදිහේ පොඩි දරුණුවක් ගෙනත් දෙනවා. පාත්‍රයට ආධාරකයක්. ඒක තියාගෙන අරන් යන්න පුළුවන් වුණ රස්නේ නැතුව. ඉතින් කාලයක් ගියා. නියන් සායක් ආපු වෙලාවක සංඝයා දඹදිවට වඩින්න ලැහැස්තිලා ඉද්දි එතන ඒ සංඝයා අතරේ ඒ වෙනකොට මේ සාමණේර ස්වාමීන් වහන්සේ අවුරුදු 60 වයසක් පිරිච්ච මහා තෙරුන් වහන්සේ නමක් විදිහට අර සංඝයා අතර හිටියේ. එතකොට අර සාමණේරිත් 60 වයසක්. දැන් අවුරුදු 60ක
වයෝවෘද්ධ භික්ෂුවක් සහ භික්ඛුණියක්. ඔතෙන්දී පින්වත්නි මේ දෙනම මේ භික්ඛුණියත් මේ වයෝවෘද්ධ වැඩිහිටි ස්වාමීන් වහන්සේ හිතවත්ව කතා බහ කර කර ඉන්නකොට මිරිස වැටිය ගැන කතා වුණා. පුංචි කාලේ මිරිස වැටියේ මේ පූජා වෙන පින්කමට ආපු විස්තරේ කතා වෙද්දී ඇහුවා අර භික්ඛුණිය මේ මහා තෙරුන් වහන්සේගෙන් ඔබ වහන්සේට තා වයස කීයක්ද? කිව්වා අවුරුදු 7යි මට. මටත් 7යි කිව්වා. ඕම කතා කර කර ඉන්නකොට ඇහුවා මේ සාමණේරි කිව්වා මට එදා මතකයි අවුරුදු 7ක පුංචි ස්වාමීන් වහන්සේ නමක් සාමණේර හඳුරු කෙනෙකුට මම මේ වගේ මේ දෙයක් දුන්නා. කිව්වට පස්සේ අර ස්වාමීන් වහන්සේ "ඒ ඔබ වහන්සේද?" ඔව් කිව්වා. ඉතින් මේ පාත්‍රේ රස්නෙන් අල්ල ගන්න බැරුව දිනතියදී ගියේ මමනේ කිව්වා. ඔන්න පින්වත්නි එදා අවුරුදු 7ක සිද්ධිය අවුරුදු 60 වයස් පිරිච්ච වෙලාවේ දැන් ඔන්න සිහිපත් වෙනවා මිරිස වැටියේ සෑමලුවේ එදා ඒ පූජාවේ සිදුවීම ගැන කතා වෙච්ච මේ හිතවත්කම ගියේ නැතේ දුර. දැන් දුර ගියා ගම ඔබ හිතාගන්න මොකද්ද වෙන්නේ කියලා. මේක දුර ගිහිල්ලා අන්තිමට මේ අවුරුදු 60ක හාමුදුරුවෝ අවුරුදු 60ක මෙහෙණින් වහන්සේ අතරේ සම්බන්ධයක් තිබෙනවා. මම ප්‍රේම කියන වචනේ දැම්මේ නෑ දෙන්න. මේක තවත් දුර ගියා. මේ දෙනමම සිවුරු ඇරලා ගියේ නැතේ. ඔබට හිතන්න පුළුවන්ද අවුරුදු 60 දී මේ දෙනමම අවුරුදු 60යි සිවුරු ඇරලා ගියා. ඒ අවුරුදු 70 ගණන් වල ගායකයෝ තියවහයි. පින්වත්නි මේ මිරිස වැටියත් එක්ක බැඳුණු ඔයගේ බොහෝ සිදුවීම් තියෙනවා. මම ඔබට මේ කාරණේ මේ වෙලාවේ මතක් කරලා ඉදන්නවා. සංඝයාට මේ හිත රැක ගන්න කියන අනුශාසනා කරන කතා තියෙනවා අතීතයේ සත්‍ය සිදුවීම්. ඒ අතර එක කතාවක් වෙනවා. හාමුදුරුවන්ට හැමතිස්සෙම කියනවා මේ හිත විශ්වාස කරන්න එපා කොයි වෙලාවෙවත් මේ හිත රැක ගන්න ඕනේ කියලා. මේ හිත විශ්වාස කරන්න එපා කියන එකට ඔන්න ඔය කියන කතාවත් පින්වත්නි මේ මිරිස වැටියත් එක්ක කතා කරන කතාවක් නිසා අපිට මේක මම මතක් කළේ. ඔබට හිත විශ්වාස කරන්න නම් එපා කියන්නේ. මේ හිත හැමතිස්සෙම අපි රැක ගන්න ඕනේ. හිත නෙමෙයි අපි විශ්වාස කළ යුත්තේ ධර්මයයි පින්වත්නි. සාස්ෘණ වහන්සේ අපිට ධර්මයේම විශ්වාස කරගත්ත සිතක් තියෙනවා නම් විතරක් ඒ සිතේ අදිස්ථාන පූර්වකව මේ ගමන යන්න පුළුවන් කියලා වදාළේ නිවන් මඟ. එවැනි රහතුන් වැඩ සිටියේ මේ උතුම් පූජනීය භූමියක් පින්වත්නි අද අපි මේ විදිහට වන්දනා කරන්නේ. දැන් බලන්න මේ මිරිසවැටිය මහා සෑරදුන් වහන්සේ භූමිය ඉදි කරද්දී ජයකොන්ද තැන්පත් කරන තුරු පින්වත්නි ඒ භූමියේ කිසිම දෙයක් ඔබ හිතන්නකො දුටුගැමුණු රජතුමාගේ කාලෙ වෙනකොට දශක කීපයක් ගෙවිලානේ බුද්ධ පරිනිර්වාණය. ඒකට දැන් මේ භාග්‍යතුන් වහන්සේ බුදු වෙලා අවුරුදු 8කින් තමයි නිරෝධ සමාපත්තියට සමවැදෙන මේ භූමියේදී. එදා ඉඳලා ගැමුණු මහ නරනිදු එනතුරු පින්වත්නි මේ භූමියේ කිසිම ඉදිකිරීමක් නොවෙන්න, මේ භූමියේ කිසිම කෙනෙකුගෙන් අපිරිසිදු නොවෙන්න මේ භූමිය ආරක්ෂා කරගන්නවා පින්වත්නි පින්වන්ත දෙවි කෙනෙක් විසින්. ඒ පින්වන්ත දෙවියන් මේ භූමිය රැක්කා. ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අනුහසින් අපි කතා කරනවා ස්වර්ණමාලි මහා සෑරදුන් වහන්සේගේ අනුහසින් මේ ලක් පොළොවම ආරක්ෂා වේවා කියලා. පින්වත්නි ඒ උත්තම පූජනීය වස්තු කවදා හෝ මේ භූමියක තැන්පත් වෙනතුරු ආරක්ෂා කරපු දෙවියා ගැන අපි සිහි කරන්න ඕනේ. මොකද ඒ දෙවියා තමයි රුවන්වැලි සෑයේ ඉදිකරනතුරු ඒ භූමිය රැක්කේ අපිරිසිදු නොවි. මොකද භාග්‍යතුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච පින්බිමක් පින්වත්නි අපිරිසිදු වෙන්නේ නැති වෙන්න. අඩුතරමේ ගෙයක් හරි හදාගත්තොත් මිනිස්සෙක්ගේ පොළවේ ඔවුන්ගේ විවාහ ජීවිත ගත කරමින් ගෙවනවා කියන්නේ අර බුදුහාමුදුරුවෝ පාරිශුද්ධ කරපු භූමිය යම් අපිරිසිදු වීමක් වෙනවා. කවදාවත් එහෙම වෙලා නැහැ පින්වත්නි මේ භූමි තුනම.
මේ භූමි තුනම රැක්ක දෙවියා තමයි ඉන්දක දෙවියන්. ඔබ හොඳට මතක තියාගන්න. එදා භාග්‍යතුන් වහන්සේ නිරෝධ සමාපත්තියේ මේ ස්ථාන තුනේම වැඩ ඉඳලා නැගිට්ටට පස්සේ සමවත් සොයෙන් නැගිට්ටට පස්සේ උන්වහන්සේ ඉන්දක දෙවියන්ට කියනවා ඔබ මේ භූමි තුනම රකින්න කියලා. ඒ දෙවියන් තමයි පින්වත්නි මේ පූජනීය භූමිය ආරක්ෂා කළේ. අපි ඒ උතුම් ඉන්දක දිව්‍ය රාජානන් වහන්සේටත් අපි රැස් කරන හැම පිනක්ම ඒකාන්තයෙන්ම එතුමාගේ ධර්මාවබෝධය පිණිසම හේතු වෙත්වා කියලා ආශිර්වාද කරමු.